නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මනුස්සලාභං ලද්ධාන සද්දම්මේ සුභවේදිතේ ඒකනං නාදි ගච්ඡන්ති අතිනාමෙන්ති තේ කනංති ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බෞද්ධ ප්‍රමුඛ මේ මොහොත ධර්ම ශ්‍රවණයක් සඳහා ඉඩකඩ වෙන් කරමින් සිටිනා වූ සදහවතුනි අනුග්‍රහ බෞද්ධුන් ධර්මයට පිවිසීමට අවශ්‍ය වන මූලික ධර්මදේශනාවක් සහ එයින් ඔබට ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ කෙසේද කුමක් කළ යුත්තේ ද යන්න ධර්මදේශනයක් මගින් පැහැදිලි කර දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඒක තමයි ආරාධනය. ධර්මයට පිවිසීමට අවශ්‍ය වන මූලික ධර්මදේශනාවක්. ඒ අනුව තමයි මම ඊට අදාළ මතකයේ පවතින ගාථාවක් මාතෘකා පාඨයේ වශයෙන් ගත්තේ. තථාගතයන් වහන්සේගේ ධර්ම කරුණු පැහැදිලි කිරීමේදී මම මින් පෙර දිනකත් දුර්ලභ දෙයක් වශයෙන් සන සම්පත්තිය පැහැදිලි කරන ලැබුවා. අප මිනිසත් බව ලැබුව අය සවන් දෙන ඔබ සහ අප ළමා කාලේ සිට ජීවිතේ යම් කොටසක් ගෙවාන අයත් ඉන්න අය. ජීවිතෙන් සමුගන්නට ඉන්න අය. ඒ වැලක්විය හැකි කිසියෙකුත් ඇත්තේ නැහැ. මේ ජීවිතේමයි දුකටපත් වෙන්න යොදා ගන්න අවස්ථාව තිබෙන්නේ. මේ ජීවිතේමයි දුකින් මිදෙන්න අනුගමන ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්නත් ඕනේ. ඔබෙන් පෙර සමගත් ඔබේ මුතුන් මිත්තන් මව්පියන් දැන් මෙලව නැත්නම් ඔවුන් මේ ලෝකේ ජීවත් වෙලා කාලා බීලා වල් දොරල් හදලා දරුවන් හදලා ඔවුන් දකින ආකාරයෙන් සැප සම්පත් තියනවායි කියලා ඒව විඳලා දුකසෙන් මේ පරලෝක ගියා. අකමැත්තෙන් මේ පරලෝක ගියා. සසර කෙරෙහි ඇල්මෙන් තවදුරටත් ඒවා ඒ සැඳී සිටින්නට ආසාවෙන් මේ පරලෝක ගියා. අපට පෙනෙන්නේ ජීවිතේ පමණයි. මෙවැයින් අපට බුදුවරුන්ගේ ඉගැන්වීම් කෙරෙහි කිසියම් විශ්වාසයක් තබන්න වෙලා තිබෙනවා. මරණං තංහි ජීවිතං වුණාට ජීවිතේ මරණයෙන් කෙලවර වුණාට සසර ගමන හැමන කෙලවර වෙන්නේ නැහැ කියන එක. අති දීර්ඝ සසර ගමනක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේසා අවබෝධයක් ලැබිය හැකි මේ යුගයකට අපට පිවිසෙන්ට ආරම් ලැබෙන්නේ කියන එක දුර්ලභංච මනුස්සත්තං කියන කරුණෙන් තේරුම් ගන්න වෙනවා. ඒ වගේම අපට නොපෙනෙන දෙයක් අපි නොදකින දෙයක් ජීවිතවල සිදු වෙනවා. ඒක අපි සාමාන්‍ය අය දකින්නේ නැහැ. මෙන්න මේ සිදුවීමට අසු නොවන කෙනෙක් ලෝකේ නැහැ. මේ සිදුවීමට හසු වීමම තමයි සැප සොයන මිනිසාට දුක වැඩි වෙන මාර්ගය බවට පත් වෙන්නේ. ඒ ඔබ මෙහෙම දකින්න
ලදරුවෙකුට වඩා තරුණයා, තරුණයාට වඩා මැදිවිය කෙනා, මැදිවිය කෙනාට වඩා මහල්ලා. එකම කෙනෙක් ගත්තත් කමක් නැහැ. සැහැල්ලුවෙන් නොවේ ඉන්නේ. අයවෘද්ධ භාවයට පත් වෙන්න දුක් සහ පශ්චාත්තාපයෙන් ඉන්නේ. මෙන්න මෙය වළක්වා ගන්නේ කෙසේද? එසේත් නොමැතිනම් ජීවිත අවසානයේ සමුදෙන්න සිදුවෙන වෙලාවට නිවස ඉඩකඩම් දූ දරුවන් හොයා ඉතිරිගත් සැප සම්පත් කෙරෙහි ඇල්මෙන් නොව අතහැරීමෙන් පරලෝ යන්න සූදානම් වන්නේ කෙසේද? ඇල්මෙන් පරලෝ යාම එක මගක්, අතහැරීමෙන් ජීවිතය අතහැරෙන එකට පරලෝ යනවා කියලා කියන්නෙත් නෑ බුදු සමය. මේ සඳහා අවශ්‍ය කරුණක් තිබෙනවා. ඔබ අප මනුස්සලාභය ලබාන තිබෙනවා. නමුත් සුප්පවේදිත සද්ධර්මය මනාකොට දෙසූ මනාමාර්ගයෙන් යුක්ත ඵලයක් සහිත සදහම්. අන්දයත් මනාකොට දෙසූ වදන් තිබුණට පාලියට සිංහලෙන් කතා කරන විට ඊට වඩා නොගැඹුරු අර්ථ ඇති. දුකින් මිදීමක් ජනිත කරන අර්ථයක් ඇති වදන් වෙනුවට සංසාරයේ වර්ණා කරන්නා වූ, සසර ඇවිදීමක් සකස් කර දෙන්නා වූ දෙසුම් කලක් තිස්සේ ඔබ සවන් දෙනවා. ඒ පිළිබඳව රටේ වාද විවාද පවතිනවා. ආගමක් වශයෙන් ගත් කල එහි මතිමතාන්තර සම්බන්ධයෙන් යම් යම් එකඟ නොවීම පවතිනවා. ඔබත් මේ අතර කෙනෙක්. නමුත් බුදුවරුන්ගේ සොයා ගැනීම අරණ්‍යගත වූවන් සඳහා, පැවිද්දන් සඳහා හැම කියලා ඔබට ඔබ කාගෙන් හරි අහලා ඇති. එහෙම අදහසොත් මේ සමාජයේ තිබෙනවා. පමණක් නොවේ ඓතිහාසික පොතපතවල පවා එහෙම ලියවෙච්ච වාක්‍ය මමත් දැකලා තිබෙනවා. නමුත් අපට තේරෙන දෙයට අනුව අපට ඒක පිළිගන්න බෑ. ලෝකයේ මිනිසුන් සඳහා, ආස්වාසවාසයේ මිනිසුන් සඳහා, ආහාරයේ මිනිසුන් සඳහා වගේම බුදුරෙලි කරන සදහමත් මිනිසුන් යහපත් කිරීම සඳහා. ස්වභාවයෙන්ම මිනිසුන් යහපත් වෙන මඟ වෙනුවට අයහපත් මඟ තෝරා ගන්නවා. ඔවුන්ට ලැබෙන ඇසුරානුව සහ එහි අනාගත විපාකේ නොදන්නා බැවින්. කෙටි කාලීන විපාක දැකලා ජීවත් වීමට යන ගමනේදී අර එම ක්‍රියාමාර්ගයේම Taman දුකටපත් කරන චිත්තාභ්‍යන්තරයක් ඇති කරන බව නොදැන තාරුණ්‍යත් සමග සමහර සුරාවසූද දුරාචාරයේ ජීවිතේ බවට පත් කරගන්නවා. හොරකම ජීවිතයට පත් කරගන්නවා. සල්ලාලකම ජීවිතේ බවට පත් කරගන්නවා. ওই වගේ ජීවිතයේ තිබෙන්නේ ඒවට කියලා හිතන අය ඉන්නවා මේ සමාජයේ. නමුත් සාමාන්‍ය දියුණු මනසක් ඇති පුද්ගලයෙක් වශයෙන් ගත් කල මේ සමාජයේ අනවශ්‍ය, අවශ්‍ය, අත්‍යවශ්‍ය මොනවාද මිනිසෙකුට? ඒ පිළිබඳව බුදුවරු ඉගැන්වුවේ නැති වුණාට ඔබට තේරෙන්න ඕන. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව හුස්ම ගන්න ඕනද නැද්ද? ඕන. ආහාර ඕනද නැද්ද? ඕන. ජලය ඕනද නැද්ද? ඕන. පවතින සංස්කෘතිය තුළ ඇඳුම් පැළඳුම් එහෙමත් ඕන. නිවාස එහෙමත් ඕන. මේ මූලික අවශ්‍යතා. නමුත් මේ ජීවිත තුළ ඉන්නවා කවමදාකවත් මත්පැන් පානය කළේ නැති, දුම්මැටියක් පානය කළේ නැති අය. හොඳට ඉන්නවා. ඒවා අනවශ්‍ය නිසානේ. මේ අනවශ්‍ය දේවල් අවශ්‍ය සහ අත්‍යවශ්‍ය බවට පත් කරගන්න එක මිනිසාගේ සිතෙහි පවතිනා වූ ගිජුකමක් අනුව කරගන්නා වූ වරදක්.
ඒක දරුවන්ගෙන් පවා කියලා දෙන්න ඕන දෙයක්. බලන්න පොදු අවශ්‍යතා. ඒවා පාලනය කරන්නේ නැහැ කවුරු. නමුත් ඒවා නිෂ්පාදනය කොට බෙදා හරින අයගේ වෙළඳ දැන්වීම මගින් ඒවා ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් විදිහට ආස්වාදයක් දෙන දේ විදිහට පෞරුෂත්වයේ වර්ධනයක දේවල් විදිහට තමයි ඔබට පෙන්වන්නේ. අවසානයේ වල්ගිය අකුල ගත සුනකෙකුට වගේ දුකසේ පරලෝ යන්න සිදු වෙනවා වරුණාම ඒවයින් ඔබ ලබන දෙයක් නැහැ. අන්න ඒවා තේරෙන්න ඕන. පළමුව ජීවිතේට අත්‍යවශ්‍ය අඳුනුත් අත්‍යවශ්‍ය නැහැ. ඔය සෛල නැත්තම් ගල් යුගයේ ජීවත් වෙන අය කොලාතු වලින් ආවරණය කරන් හිටියා නැත්තම් ඉන විතරක් ආවරණය කරන් හිටියා කියලා කියන්නේ. ටයිකෝට් සවත්තු මේස් පාවිච්චි කළ බවක් පේන්නේ නැහනේ. නමුත් යුගයට අනුව මේක වෙනස් වෙනවා. නිවාසත් යුගයට අනුව වෙනස් වෙනවා. ගල් ගෙවල්වත් හිටියා ගස්සටත් හිටියා. දැනටත් මං හිතන්නේ වහින් නැති කාන්තාර රටවල ගෙවල් නැතුව ගස්සට ගත කරන ජීවිත තියෙනවායි කියලා මම කියවු පොත්පත්වල තියෙනවා. දැන් නම් තියෙනවද දන්නේ නැහැ. කවදාවත් වහින්නේ නැත්නම් ඔවුන්ට මේ තෙමෙන්න තැනක් නැහැනේ. ගහකට ජීවත් වෙන්න පුළුවන්. නමුත් මොකටද මේ ආහාර ඇඳුම් පැළඳුම්? මිනිසාට දීලා තිබෙනවා ලෝකේ හඳුනා ගැනීම සඳහා ආකාර පහක දොරවල්. එවන් ලෝකේ හඳුනාගත්තට වරදකුත් නැහැ. නමුත් ඒවා පිනවන්ට යාම තුළ ලෝකෙට ඇලීමක් සිදු වෙන බව ලෝකයා දන්නේ නැහැ. ඒක මම දකින්නේ මිනිසාට දීලා තිබෙන්නේ හමු වුණාම හඳුනා ගන්න. අවශ්‍ය දෙයක් හමු වුණාම රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ හඳුනා ගන්න තමයි ඒවා දීලා තියෙන්නේ. නමුත් වර්තමානයේ ඒක පරිවර්තනය වෙන්නේ හමු වුණාම හඳුනා ගන්න නෙමෙයි. ඒවා සොයාගෙන ඒ පස්සේ ලුහු බඳින්න. ඒක එතකොට අර ස්වභාවිකත්වයේ ඉක්මවා යාමක්. එවිට ඒකට කියනවා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සැප හොයනවා කියලා. ඒකෙදි මිනිස්සුන් මුලා වෙනවා. මුලා වෙන්නේ ඒවා බාහිර ලෝකේ තිබෙනවා අපට ලැබෙනවා කියන අදහසකින් තමයි මේ සැප හොයන්නේ. මේ බාහිර ලෝකේ තිබෙන දෙයකින් තමයි අප සැප හොයන්නේ කියලා තමයි මම කල්පනා කරන්නේ. නමුත් තථාගතවරු පැහැදිලි කරනු ලබන්නේ බාහිර ලෝකෙ තිබෙන දෙයකින් සැප විඳිනව නෙවෙයි. ඔබ එයින් ඔබට රුචි පරිදි හදාගත්ත සැපතක් විඳිනවා කියන එක. මේ පිළිබඳව තිබෙනා වූ ගාථාව නිබ්බේධික සූත්‍රය තුළ තිබෙන්නේ පුරුෂයාට නැත්නම් ස්ත්‍රියට කාමයේ කියන්නේ තමන් හිතේ හදාගන්නා වූ සංකල්පයක්. තම තමන්ට රුචි අරුචි පරිදි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා. පුරුෂයාට කියලා තියෙන එතන ස්ත්‍රිය අතහැරලා හැම නෙවෙයි. ඊළඟ පදෙන් පෙන්නනවා ලෝකේ විචිත්‍ර කාම වස්තු වල ඇති කාමයක් නැහැ. මේ නම් ලේසියෙන් තේරුම් ගන්න මිනිස්සුන්ට බෑ. ඒක තමයි බුදුවරුන් කියන දේවල් සවන් දීලා බලන්න ඕන. ගැලවෙන්න නම් මේකෙන් ඒ කියන කතාවේ ඇත්ත බලන්න ඕන. කාමයක් තිබෙනවා නම් ඇලෙන්න ගැටෙන දෙයක් තිබෙනවා නම් ඒක සමානව ලැබෙන්න ඕන මනුස්සයින්ට. බාහිර ලෝකේ තියෙන දේවල් වලින් ලබන සැප හෝ දුක සමානව ලැබෙන්න ඕන. ඒක විමර්ශනය කරලා බලන කවදාවත් ලබනවද කියලා සමානව. එතකොට තේරෙවි කෙනෙක් කැමති කෙනා එයා දැකීමෙන් සතුට උපදවන අතර ඔහුම තවත් කෙනෙකුට දුක උපදවන කෙනෙක් බවට පත් වෙනවා. කෙනෙක් රසයි කියන එක නිරසයි කියනවා. කෙනෙක් මිහිරි කියන එක තවත් කෙනෙක් අමිහිරි කිය. එයම අන්නේ විවිධත්වය ලෝකෙද තියෙන්නේ Taman හදාගත්ත තැනද. මෙන්න මේ විදිහට අපිට මේ දොරවල් පහ දීලා තියෙන දොරවල් පහ ඔස්සේ ලෝකෙට පන්නන්න නෙමෙයි. ඒවා හොය පන්නන්න නෙවෙයි. එදිනදා ජීවිතයේදී හමුවෙට හඳුනාගෙන අවශ්‍ය ජීවිතය කරගෙන යන්න. නමුත් සියලුම දෙනා අර ආහාර ඇඳුම් පැළඳුම් සොයාගෙන සැප ලබනවායි කියලා කියන්නේ
මේ පහ පස්සේ පන්නන එක. ඒකට බුදුන් වහන්සේ වදානවා කම් සුඛ සම්කාම් සැප කියලාත්. නමුත් ලෝවැඩ සංග්‍රහ කතුවරයා ත්‍රිපිටකයේ තියෙන තැනකින් අරගෙන ලිප ගිනි මොලවන තෙක් දියසැලියේ සැපයක් යයි කකුලුව දිය කෙලිය කියලා කියනවා. දියසැලියකට දාපු කක්කුට් එකට ඒක පීන පීන ඉන්න පුළුවන්. හැබැයි ගින්දර දාලා රත් වෙනකොට සැප නැතුව යනවා. එපවත් තොපසිත ඔබත් හිතනවා නම් එහෙම කියලා මේ ලෝකේ ඒ වෙනවා සැපයක් නම් නැත කම් රස කෙලියේ. කාමයන් පිටපස ලුහු බැඳීමෙන් ලබන්නා වූ සැපයක් නම් නැත. හැබැයි අපට පේනවා එහෙම. අනේ අපට පෙනෙන එක සහ උන්වහන්සේලා පෙන්වන දේ අතර පරතරය අපි ඉගෙන ගන්න ඕන. එමගින් මේ අහන්නේ ධර්මයට ප්‍රවිෂ්ඨ වෙන්න අවශ්‍ය මූලික කාරණා ටිකක් නේ. එතකොට එහිදී අපි ශාසන ඉතිහාසයේ බෞද්ධ සංස්කෘතියේ බුදු චරිතය හැදෑරුව වශයෙන් අපේ ඔළුවට එකතු කරගත්ත කාරණා බුදු ධර්මයේ දැන ගැනීම සඳහා ඕනෑවට වඩා වැඩි. අද මම දකින්නේ මේ එකක්වත් ඕන නැහැ කියලා. නමුත් අර අවුරුදු 12-13ක් පාසලේ උගන්වන නිසා ප්‍රශ්න පත්‍රයක් දෙන නිසා ඒකට ඉගෙනගත්ත දේවල් පෑනින් අමාරණයක උත්තර ලියනවා කියලා කියන නිසා එහෙම පැත්තකට යනවා සමාජය. ඒක යටතේදී සෙසු විෂයන්ට සමගාමීව බුදු සමයත් ලෞකික වුණා. ඒක තුලින් බුදු සමය හදාරන්න ගිහින් බුදු සමයේ ලෝකෝත්තර භාවය අමතක වෙනවා සමාජයට. මොකද දැනීමට මතකයට ගත්තොත් ඇති කියලා හිතන නිසා. මෙන්න මේ නිසා මනාව දෙසූ සදහම් මනුස්ස ප්‍රතිලාභයට හම්බ වෙන්න ඕන. ඒක කන සම්පත්තිය ඉඩලද විට කළ යුත්ත කරන්න ලබාගත්තා වූ භාග්‍ය කියලා එකෙන් කියන්නේ. කන සූත්‍ර දෙකක් දෙආකාරයෙන් පෙන්වනු ලබනවා. සත්ත්ව කොට්ටාසයට මේ විශ්වය තුළ දුෂ්ට වූෂණ 8ක උත්පත්ති ලැබෙනවා. ඔවුන්ට බුදුන්ගෙන් ධර්මයෙන් වැඩක් ගන්න බෑ. මිනිසුන්ට ලෝකයේ දුර්ලභ කරුණු දෙකක් හමු වෙනවා. මනුස්සපතිලාභයේ සමග සදහම් කියන එක. අර සදහම් සරණින් තමයි අපට මේ ධර්මයට ප්‍රවිෂ්ඨ වීම නැත්නම් ධර්මයේ උදව්වෙන් දුකින් මිදීම සදහම් සරණින් වෙන්නේ. ධර්මයේ වාගේ දෙයකින් හෝ ධර්මයේ නොවන දෙයකින් නොවේ. එතකොට අර දුෂ්ටක්ෂණ අටින් මිදී මනුස්ස ප්‍රතිලාභය ලැබීමත් ඔබ ළඟ තිබෙනවා. තවත් කන සූත්‍රයක සඳහන් වෙනවා මේවට ඇලි පව්පින් වශයෙන්ගෙන අපායට සහ දිව්‍ය ලෝකයට යන්න පුළුවන් මිනිස්සුන්ට. ඒක සන සම්පත්තිය නෙමෙයි ෂණ භාවිත නොකිරීම. ඒ ඇලි ගන යන ගමනින් නිදහස් වෙන්නට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට සවන් දෙනවා නම් ඔබට මේ ක්ෂණය ඇලීමට වෙනුවට ගැලවීමට මාර්ගයක් බවට පත් කරගන්න පුළුවන් කියන එකත් ඔය සමාජයේ පැහැදිලි වුණේ වැරදි ආකාරයට ඇස්සන්නාසේ ඉන්ද්‍රියන් ටික ලැබීම සන සම්පත්තිය කියලා කතා කරනවා. නැහැ. ඒ වයින් ඇලෙන හැටි සහ ගැලවෙන හැටි තේරුම් ගන්නට නුවණ ලැබීම ඔබට ලැබෙන ප්‍රතිලාභයක්. නමුත් මෙහි සුළු සැපතක් නෑ කියලා කියන්නේ නැහැ. ඒක බාහිර දේවල් උදව්වෙන් සිතේ උපදවා ගන්නා වූ සුඛයක්. නමුත් ඒ උපදවා ගන්න එකට ඇලීමම අනාගත භවයක් හදන්නට නිමක් නැති සතර ගමනක් හදන්නට පාදක වෙන බව සමාජයේ තේරුම් ගන්නේ නැහැ. එවිට ඒ සුළු සැපත පසු ලොහ බැඳීම ලොකු සැපතක් අහිමි කර ගැනීමක් බව තථාගතයන් වහන්සේ වදාරනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ අනු අද්භූත පුද්ගලයෙක් හෝ කොහෙන් හරි පහළ වෙච්ච කෙනෙක් හෝ කවුරුවත් නොපෙනෙන බලවේගයෙන් කියපු දෙයක් අහපු කෙනෙක් වශයෙන් පෙන්වන්නේ නැහැ. ඔබ වෙනුවම මව් කුසකින් බිහිවි ඔබ වගේම ආහාර අරගෙන ජීවත් වී ඔබ වගේම ජීවිතය අතහැර දැමු මිනිසුන් අතර මිනිසෙක්. නමුත් මේ මිනිසුන් අතර මිනිසා කරපු පරිේශනයක් තියෙනවා අර පරිේශනය කියලා.
ඒක තුළ සාමාන්‍ය මිනිසා හොයාන ගිය දේවල් වලට වඩා එහා දෙයක් උන්වහන්සේ හොයාගත්තා. ඔය සාමාන්‍ය මිනිසා හොයාගත්ත දේවල් තමයි ඔය නීතිය, සදාචාරය, විවාහය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දඬුවම්, ඒ සාමාන්‍ය යහපත් ජීවිතයක් සඳහා අවශ්‍ය කරන්නා වූ මිනිසා සැදූ ව්‍යාපෘතීන් ඔය තිබෙන්නේ. මේවායින් කිසියම් පාලනයක් කළාට අදාළ නියමිත තැනට එන්න මේ නිෂ්පාදකයින්ට කාටවත් බැරි වුණා සම්පාදකයින්ට. මන්දයත් ඔවුන්ට පුද්ගලයා හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ගැඹුරු විගණනයක්, විස්තරයක් කරන්නට බැරි වුණ බැවින්. අන්න තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරමින් රාජකථා, චෝර කතා, ගාම කතා, ඉතිහාස කතා ඕවා කියා ඉන්නේ නැහැ අපි හිතන් හිටියට. සුගත කියන වචනේ එහෙම නැත්නම් ඒ වචනවල අර්ථ ගොඩක් තියෙනවා. හිතකර වූ බතක් බසක්ම වදාළ කෙනෙක් කියලා තියෙනවා. නමුත් ඔබට මේ මූලික ප්‍රවිෂ්ඨයේදී ලෝකයා කරන වැඩක් පිළිබඳව හඳුනා ගන්න වෙනවා. ලෝකයාට බුදුන් ධර්මය සංඝය යනු වැඳුම් පිදුම් කළ යුතු පූජනීය වස්තු තුනක්. ඒවට වැඳුම් පිදුම් සත්කාර සම්මාන කරන එක ආගම වශයෙන් හිතන ලෝකයක් තියෙන්නේ. අදහන. ඒ තුලින් ඔබට යමක් ලැබෙයි කියලා. ඒ තුලින් ලැබෙනවා. අම්මට සැලකුවහම ප්‍රශංසාවක් ලැබෙන්නේ. තාත්තට සැලකුවහම ප්‍රශංසාවක් ලැබෙන්නේ. ගුරුවරයාට සැලකුවහම ගුරු ගෞරවය සාකින සත්පුරුෂයෙක් කියලා ප්‍රශංසාවක් ලැබෙන්නේ. ඒ වගේ යහපත් විපාකයක් නැතුව නෙවෙයි. ඒ නිසා ඒවා බැහැර කළ යුතු දේවල් නෙවෙයි. ප්‍රතික්ෂේප කළ යුතු දේවල් නෙවෙයි. නමුත් එල්ලී සිටිය යුතු එයින්ම විමුක්තිය ලැබෙනවායි කියලා මුලා විය යුතු දේවලුත් නෙවෙයි. රාජකථා, චෝර කතා වලින් තොරව තථාගතයන් වහන්සේ ඔබට ඔබ පෙන්නනවා. මෙන්න මේ බුදුන් වහන්සේ ඔබ පෙන්වන ආකාරය තේරුම් ගන්න එකට තමයි මේ ධර්ම ශ්‍රවණය කියන්නේ. මගේ උදාහරණ වල සඳහන් කරනවානේ කැඩපතක් වලට ගියාම ඔබ කැඩපත නෙමෙයි දකින්නේ. කැඩපත වල ඉන්න ඔබ දකින්නේ කියලා. එනිසා මේ සූත්‍ර දේශනා තුළ අපි දකින්නේ මේ මිනිසා කරන කියන ක්‍රියාමාර්ග තුළ වුන් දුකටපත් වෙන ආකාරය විග්‍රහ කරනවා. ඉතින් ඔබට ඒක හරිනම් හරියන්න ඕන. එපමණකින් සෑහීමකටපත් වෙන්නේ නැති උන්වහන්සේයින් ගැලවෙන ආකාරයක් දේශනා කරනවා. අන්න මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරනවා. කියන්නේ ඉහාත්ම වශයෙන්ම නොදන්නාකම නිසා ජීවිතය දුකටපත් වෙනවා. දැනගත්තොත් ඒ දුකටපත් වෙන හේතු ජීවිතය ඇතුළත එකතු කරන්නේ නැතුව අයින් කරගෙන නොසිතූ නොපැතූ ආකාරයක ඔබ දැනට ලකින සැපට වඩා එහා ගිය උත්තරීතර සැපතකට හිමිකම් කියන්න මං පෙත්තිවර වෙනවා. එනිසා ඉහාත්ම වශයෙන්ම ජීවිත තුළ පවතිනා වූ නිවීමක් මතු කරලා දෙන්නට ධර්ම දේශනා කරන්නා වූ අයගේ ඇසුර කල්යාණ මිත්‍ර සේවනයේ වශයෙන් සලකන්න. ඔවුන් පැහැදිලි කරන කරුණු වලට සවන් දීම තුළින් ඔබේ දැක්ම පුළුල් කර ගැනීම සද්ධර්ම ශ්‍රවණයේ වශයෙන් සලකන්න. මේ ග්‍රන්ථවල මේ ලෝකෝත්තර පැත්තට යන්න අවශ්‍ය අංග වශයෙන් පෙන්වලා තිබෙනවා. ඔබ කවුරු හරි කෙනෙක් ඇසුරු කළොත් ටික දවසක් එයා කියන දේ අහන්න පටන් ගන්නවා. එයා ඔබට වඩා වැඩිහිටියෙක් නම් යමක් දන්න කෙනෙක් නම් ඒ උපදෙස්ව පිළිගන්නවා. ආධුනික රියදුරෙක් නම් පුහුණු රියදුරාගේ උපදෙස් පිළිගන්නවා. ආධුනික ගොවියෙක් නම් පුහුණු ගොවියාගේ උපදෙස් පිළිගන්නවා. එහෙමනේ මේ රට සකස් වෙලා තිබෙන්නේ. ඉතින් ඔක අනිත් පැත්තටත් එහෙමයි. මත්පැන්නේ හොරකමේ ආධුනික නම් ලොකුවට කරන පුද්ගලයා උපදෙස් දෙනවා. අනේ වගේ බුදුරජාණන් වහන්සේලාත් හොඳ ගුරුවරු. හැබැයි උන්වහන්සේලා පෙන්වන මග ලෞකික අර්ථය සඳහා නෙවෙයි, ඊට වඩා එහාට ගිය දෙයක්. ඒ තුළ ඔබට අර වැඳුම් පිදුම් තින් ලබා ගන්න තිබෙනා වූ සාන්තියට වඩා වැඩි සාන්තියක්
ඔබව තේරුම් ගැනීම තුළින් ඔබව ගලව ගන්නට ඔබට බාර දෙනවා. දැන් අපි මේ අනිත් අයගෙන් ඉල්ලා ඉන්නේ අපිව ගලව ගන්න කියන කරදරයක් වුණාම. පිහිට කියන වචනයෙන් ඔබ කාගෙන්වත් පිහිට ඉල්ලනවා. නමුත් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම වල පවතිනවා මේ සඳහා කළ යුතු කෘත්‍යයක් නැත්නම් ඒකට කිච්ච කියලා කියනවා. ඒකට තියෙනවා ආතප්ප කිච්ච කියලා වචනයකුත්. මේ කෙලස් තැවීම කියන වචනෙන් යම් කිසිවකට ඉඩ නොදී සිටීම. ඒක ඔබ විසින් කරන්න ඕන. අක්ඛාතාරෝ තථාගතා. අන්න පාර පෙන්වන අය තමයි බුදුරු තථාගතෝ කියන්නේ. ඔබට ගයක් හදාගන්න, ඔබට නිදක් කපා ගන්න මඟ පෙන්වනවා ඒ පිළිම දන්නා වූ අය. ඒ තුළින් ඔබ ප්‍රතිඵල ලබනවානේ. අන්න ඒ වගේ මේ බුදුවරුන්ගේ මඟ පෙන්වීම අරගෙන ඔබේ දැක්ම නිවැරදි කරගන්න ඕන. ඒ සඳහා බුදුරු එලි කරවා දාලා වූ වදන් වැල් පේලි කීපයක් තිබෙනවා. මේට උපනිශ්‍රය කරගත හැකි, තේරුම් ගත හැකි. ඒ සියල්ල අවශ්‍ය වෙන්නේ විභාගයට ලියන්න. ඔය ඔබ දන්න සුනීත සෝපාකලාවේ සියලු දේවල් ඉගෙනගෙන මේ මගට ප්‍රවිෂ්ඨ වුණා නොවේයි. අදාළ එක් මගක් තේරුම් ගැනීම තුළ අනුගමනීය ප්‍රතිපදාවට පත් වෙන්නට ඔවුන්ට මග පෙන්වනු ලැබුවා. එතන බුදුවරු කියලා කියන්නේ අදහන්න ඕන අය හෝ වඳින්න පුදන්න අය හෝ වෙනුවට මග පෙන්වන්නේ කියන අර්ථයේ අක්ඛාතාරෝ කෙනකින් පෙන්වන්නේ ඒකයි. උන්වහන්සේලා වදාරන මග අරගෙන යන්න ගියාම ඔබ දකින්න බුදුන්ට එහා ගිය බුදුන් කෙනෙක් ගාවට යන්න හම්බ වෙනවා. ඒක තමයි මේක තුල තැඟ යුතු පවතින රහස්. දැන් කුඩා දරුවෝ හන්දියක හෝ පාසලේ හෝ විහාරස්ථානයේ හෝ තබා තිබෙනා වූ ප්‍රතිමාවක් බුදුන් වශයෙන් සලකනවා. ඒ කලා සම්ප්‍රදායක් බව තේරුම් ගන්න ටිකක් මොහු කරා යන්න ඕන. අනතුරුව අර 2600කට 700කට පෙර ಭಾರತයේ හිටියා වූ සතරරියන් පුරුෂයා සිද්ධාර්ථ බුදුන් වශයෙන් සලකනවා. එතුමන් දැකීම බුදුන් වශයෙන් සලකන, එබඳු කෙනෙක් දකින්න එක බුදුන් දැකීම වශයෙන් සලකන දහමක් ඉගන්වූ යුගයක්ද මේ රටේ තිබිලා තියෙනවා. ඒ නිසා තමයි බුදුන් දැන් නිසා නැති නිසා අනාගත පහළ වෙන බුදුවරයෙක් දකින්නට ඉනිමන් තනන්ට සූදානම් වෙලා හිටියේ අපේ අය. නමුත් උන්වහන්සේගේ ශ්‍රීමක දේශනාවලට අනුව ගත් කල මීට වඩා එහා ගිය මේ පදයට පුද්ගලයේ ස්වභාවය ඉක්මවා ගිය ගැඹුරු අරුතක් තිබෙන බව සූත්‍ර දේශනාවල සංගවා තිබෙනවා. ඔබ ඒ අසා නැත්නම් දැනගන්න. තමන් වහන්සේ ළඟ සිවුරු කොනේ ගෑවි ගෑවි කෙනෙක් සිටියත් ඔහුට නම් බුදුන් දකින්න ලැබෙන්නේ නැහැ. ගව් ගණනක් ඈත හිටියත් දෙසූ ධර්මයේ දකින්නවද බුදුන් දකින්න පුළුවන්. අන්න මේ ඊළඟට පදයට යනකොට බුදුන් දැකීම ධර්මයේ දැකීමෙන් කරන්න ඕන දෙයක්. ඒ ධර්මයේ දැකීමෙන් දකින බුදුන් පිළිමය හෝ පුද්ගලයා නොවන බව වටහා ගන්න. එසේ රූපශ්‍රිය බලමින් හිටි පුද්ගලයෙක් සඳහා බුදුන් වහන්සේ වදාළ ප්‍රකාශයක් වක්කලි සූත්‍රය කියලා තිබෙනවා. එහිදිත් කය දෙස බලන් ඉදීමෙන් ලැබෙන සැපතක් නැහැ. මා දෙසූ ධර්මයේ දකින්නවා නම් මා දකින්න පුළුවන් කියලා තමයි පෙන්වලා. දෙකම සමානයි. ඒකේ තිබෙනවා දකින්න ඕන ධර්මයේ මොකක්ද කියලාත් ඒ සූත්‍රයේ. ඒ සඳහා යන මාවත එයාට ඒක උගන්වලා තිබෙන්නේ. අර සාමාන්‍ය ගුරුවරු පෞද්ගලික පන්තියක් තියලා උගන්වනවා වගේ බුදුරජාණන් වහන්සේ වක්කලි හිමියන්ට පෞද්ගලික පන්තියක් තියලා අය කරන්නේ නැතුව බුදුන් දකින්න පාර උගන්වලා තියෙනවා. මටත් ඔබටත් ඒක හරි. මිනිසා මේ අපි
කතා කරන අර්ථයට එහා ගිය අර්ථයක් ජනනය කරන්න පුළුවන් වදන් මේවා. ඔබ වැඩට යනවා ගෙදර එනකොට අම්මා දකින්නවා තාත්තා දකින්නවා. පාසලට යනකොට ගුරුවරයා විදුහල්පතිතුමා දකින්නවා. එහෙම දැසින් පුද්ගලයෙක් දැකීම නොව මේ උන්වහන්සේ අවබෝධයට පත් වී ඉන්න තැන උන්වහන්සේගේ මේ සිත තුළ තියෙන తত্ত্বය ඒක තමයි මේ ධර්මයෙන් දකින්න පුළුවන් බුදුන් කියලා කියන්නේ. අන්න ඒ බඳු තත්වයකටපත් වෙන්න යුගයක් අවශ්‍ය නැති බැවින් කෙනෙක් අවශ්‍ය නැති බැවින් තමයි බුදුරජාණන් නැමැති පුද්ගලයා හිටියත් නැතත් උන්වහන්සේ වදාළ ධර්මයේ තුලින් ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් නම් අදටත් අපිට මේ වළංගු භාවය අවලංගු කරන්න කාටවත් බැරි. අවලංගු කරන්න අයිතියකුත් නැත්තේ. නමුත් ධර්මයේ කියන අර්ථයේ වචනේ ගන්න බැරි වුණොත් හරියට ධර්මයේ කියන්නේ සූත්‍ර දේශනා, ධර්මයේ කියන්නේ කතාන්තර, ධර්මයේ කියන්නේ බණ පොත, ධර්මයේ කියන්නේ ජාතක පොත. ධර්මයේ කියන්නේ එහෙම ගත්තොත් එම අර්ථය නොගැඹුරු වෙනවා. ඒවා ඔක්කොමම පෙන්වන්නා වූ සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා වචනයක් තිබෙනවා. එසේනම් ඔබට ජීවනෝපාය සලසා ගන්න වෙනවා. මව්පියන් ඉන්නවා නම් වගකීම ඉටු කරන්න වෙනවා. දුදරුවන් ඉන්නවා නම් ඔවුන්ට මඟ පෙන්වන්න වෙනවා. ඒවා බොහොම කැමැත්තෙන් කරන්න ඕන සත්පුරුෂ ක්‍රියාවසෙන් බුදු සමය තුළ පෙන්වන්නේ. ඔවුන් අතරමං කොට තමයි කැලේට රින්ගන්න ඕන ජීවිතයක් වශයෙන් සමහර අය කල්පනා කළාට එහෙම ආත්මාර්ථකාමී මිනිස්සුෙකුට ලැබෙන දෙයක් වශයෙන් පෙන්වන්නේ නැහැ මේකට ඔබ වචනයක් දාලා රැවටෙන්න එපා. නිවන කියන වචනේට රැවටිලා ඒක කොහේ හරි තියෙන තැනක් මරුණාම තියෙන තැනක් වශයෙන් රැවටෙන්න එපා. ඒ වචනේ පැත්තකින් තියලා ඔබේ ජීවිතයේ දුකක් තියෙනවාද ඒකෙන් මිදෙන්නේ කොහමද? මොකද සබ්බ දුක්ඛා පමුඤ්චති දුක්ඛසන්තං කාරිස්සාති මේ දුක් කෙලවර කරන්නේ කියන එක තමයි ධර්මයේ තුල පවතින්නේ. දැන් දුක්පදය ඔබ ඉගෙන ගත්ත හිසිකැක්කුමට ඔබ ඉගෙන ගත්ත බඩේරු ජාවට යොදන අර්ථයක් වශයෙන් පමණක් ගන්න එපා. ඇතුළත්ව ආර්ය සත්‍ය දුක්ඛ කියන එකේ තේරුම ඒක නෙමෙයි. ඒක ඔබට පමණක් වෙනම ලැබෙන දෙයක්. ඒ බාහිර ලෝකේ කාරණා නිසා නෙමෙයි ඔබට පමණක් ඔබ හදාගත් පරිදි ලැබෙන දෙයක්. ඒ පිළිබඳ හොඳ ඉගැන්වීමක් තිබෙනවා. ඔය අදත් ලෝකයේ සිදුවෙන්නා වූ සිදුවීම් ටිකක් ගලපලා තිබෙනවා. ප්‍රියාප්‍රිය කරුණු හතරක් වශයෙන්. සෑම මිනිසාටම ඒ කිසියම් ආකාරයක සිද්ධිය නොවුණාට ඒ ප්‍රියාප්‍රිය ආකාර තිබෙනවා. ඒක මිනිසාට මුහුණ දෙන්න සිදු වෙනවා මේ ජීවිතේදී. ඒ කියන්නේ බාහිර වශයෙන් ලාභයට අලාභයට සැපට දුකට නින්දාවට ප්‍රශංසාවට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් ඒ සිදුවීම නම් දුක් ගෙනත් දෙන්නේ. එහෙනම් මේ නිවුන උත්තමයින්ටවත් දුකින් නිදහසක් නැතුව යනවා. නමුත් ලෝක ධම්ම නැති සූත්‍රය දේශනා කරන බුදුන් වහන්සේ ඒ පිළිබඳ අවබෝධයක් නැති පුද්ගලයා දුක් වෙන අතර අවබෝධයක් ඇති පුද්ගලයාට ඒක දුකක් ගෙන දෙන්නේ නැහැ කියලා පෙන්නනවා. අටලෝ දහමම අනවබෝධයෙන් යුක්ත පුද්ගලයා දුකටපත් කරන අතර අවබෝධයෙන් පුද්ගලයාට අටලෝ දහමම දුකක් නෙවෙයි කියලා. එහෙනම් ඒ අටලෝ දහමේ නෙවෙයිනේ ඒක තියෙන්න ඕන. ඒව තමයි ඉගෙන ගන්න ඕන රහස් තැන්. අන්න ඒ විට මිනිසා ජීවත් වෙන්න යාම තුළ වැරදි ආකාරයේ දර්ශනයක් තුළ දුක ජීවිතය තුළ හදාගන්න දෙයක් බවයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. මේක තේරුම් ගත්තේ නැතුව ජීවිත අග දක්වා ගියොත් දුක හදා ගන්නව ඇරුණාම සැප ටික හොයා මෙදෙන්න පාරක් ලැබෙන්නේ නැහැ. ඒ තමයි සියවස් ගණනාවක් තිස්සේ අපේ ජාතියට සිදු වුණේ. පරපුරෙන් බෞද්ධ වුණා, ආමිස පූජාවන් ටිකක් කළා, ජීවිත අවසානයට ගිහින් ධර්මය හොයන්න ගියා. හරි හම්බ කරලා හදලා වඩලා දරුවන් හදලා වඩලා මුණුපුරු මිනිබිරියන් හදලා වඩලා ඇස්කන් ආදී ඉන්ද්‍රියන්ගෙන් දුර්වල වෙන විට, කයෙන් දුර්වල වෙන විට
බමුණන් නොගන්නා තිබුණු පරිදි සන්නාස ජීවිතයක් ගත කරන්න යන්න ඕන කියලා මහලු වයසේ අපි ධර්මයේ හොයන්ට යනවා. අපි තාමත් දකින්නවා ළමා කාලේ දැක්කා. මේ ආදර්ශයෙන් නම් ගන්න එපා. මොකද ඒක ජීවත් වෙලා ඉවරයි, විඳින්න ඕනේ ඒවා විඳලා ඉවරයි, විඳවලා දුක්. දැන් ඒ මත පශ්චාත්තාපය ආරනහම ගැලවෙන්න හිත හදන්න කාලයක් නැහැ. සැපනම් දැන් විඳින්න බෑ, නමුත් දුක් විඳින්න වෙනවා. අර ඉන්ද්‍රිය ගෝචර සැපත හැපෙන්නේ නැතුවම කන ඇහෙන්නේ නැතුවම විඳින්න බෑනේ. නමුත් මානසික දුක දැන් විඳින්න වෙනවා. ඔක ඉතින් ඔබ දකින්න ඔය මේ වයෝවෘද්ධ භාවයට පත් වෙලා ඉන්න කැමරු ආවෝදයක් නැති මනුස්ස ජීවිත තුළ දවසක් පුරා කොතරම් පශ්චාත්තාපයන් දුකින් වැළපෙමින් කනගාටුවෙන් තරහින් වෛරයෙන්ද දැවෙන්නේ කියලා. ඒවා මිනිස් ජීවිතය තුළ නොතිබිය යුතු දේවල් කියලා බුදුන් වහන්සේවා ඒවයි දුක් ගෙනත් දෙනවා කියලා පෙන්වන්නේ. ඒවා චිත්තාභ්‍යන්තරේ රෝපණයකට වර්ධනය කර ගැනීම වනාන්තරයේ සිටින්නා වූ සර්පයින් අල්ලා ඇඳුම ඇතුළට දමා ගැනීමක් හා සමානකට බුදුන් වහන්සේ දේශනා කරනවා. දැන් කැලේ හිටියට සර්පයෝ අපිට කන්නේ නැහැ. ඇඳුම ඇතුළට දාගත්තාම කනෝ කියලා කෑ ගහන්න වෙනවනේ. මෙන්න මේ වගේ මම මේක පවතින සූත්‍ර පෙළක් ගන්නෙ නැතුව නිදහස් දහම් පෙළක් මගින් අරන් යනවා. දැන් ඉතින් තව දෙයක් උගන්න ගන්න වෙනවා. පාසල් ගිහින් ඉගෙන ගත්ත බුදුදහමේ සම්මාදිට්ඨිය සතර ඇවිදින්න උගන්වනවා යරුණාම දුකින් මිදෙන්න උගන්වන්නේ නැහැ. පොත ලියපු ගුරුවරයා, පොත උගන්වපු ගුරුවරයා, ප්‍රශ්න පත්‍රය බලපු ගුරුවරයා ඔබ පාස් වුණාට කාටවත්ම ආර්ය මාර්ගය හම්බ වෙන්නේ නැහැ. ඒ මාර්ගයේ ගොස් සෝවාන් වූ කිසිවෙක් නැත. ඒක මම දකින්නේ අනිකුත් විෂයන්ට සමගාමීව හදන ලද බුද්ධ ආගමක්. විෂයානුබද්ධ ප්‍රායෝගික නැහැ. නමුත් මේකේ යහපත් දැකීම කියලා වචනයක් තියෙනවා සම්මාදිට්ඨිය කියලා. ඒකේ තිබෙනවා අනාර්ය ආර්ය කියලා දෙකක්. එතකොට මේ බුදුන් හොයාපු වෙන්නපු සැප විඳින්න අනාර්ය සම්මාදිට්ඨිකයන්ට උරුම නැහැ. ඔවුන්ට අර ලෞකික සැප කියලා බාහිර ලෝකෙන් තිබෙන පස්දොරේ සැපත සමග පුණ්‍ය කර්මයන් කරපුවම ලැබෙනා වූ ආයවර්ණ සැප බල නම් වූ කොටස ඇරුණාම මිනිසා තුළ පවතිනා වූ ලෝකෝත්තර ලොවිල උතුරු කියලා කතා කරනවා. ඒකට පාර නෑ ඒකේ. මෙය හොයාගත යුතු දෙයක් නෙවෙයි. යට වී තිබෙන මතු කරගත්තු දෙයක්. ඒක තිබෙන දෙයක්. මොහොත් යට වී පවතිනවා. ඒ යට වෙන්නේ ඔබ ජීවත් වෙන්න ගිහින් අනුගමනය කරන්නා වූ ආවරණ සහිත ධර්මයක් නිසා. මේ සැනසිලි ස්වභාවය ආවරණය කරන්න ඔබ සිත තුළ පෝෂණය කරනවා නීවරණ කියලා ධර්ම ටිකක්. ඒවා බෞද්ධ අබෞද්ධ ભેදයකින් තොර මිනිස්සුන්ගේ හිතවල වැඩෙනවා. ඒවා ප්‍රහාණය කරගන්න දන්න අය අනුබෞද්ධයින් තුළ කොහොමත් නැහැ. බෞද්ධයින් තුලත් දසවස්තක සම්මාදිට්ඨිකයින් තුළ පාලනයක් කරනහම ප්‍රහාණය කරගන්න බෑ. ඒ සඳහා ඔබව මීට වඩා එහාට බුදුන් වහන්සේ බෙදලා තියෙනවා. ඔබ දකින ස්ත්‍රිය පුරුෂයා, ගිහියා පැවිද්දා, මෞකසෙන් බිහි ජීවිත දක්වා ජීවත් වෙන පුද්ගලයා වශයෙන් නෙමෙයි තථාගතයන් වහන්සේ මේක පැහැදිලි කරන්නේ. ඔය සෙසු ආගම් පැහැදිලි කරන්නේත් මේව පුද්ගලයෝ වශයෙන්. ඔබ අහලා තියෙන විභජ්‍යවාද කියලා බෙදා දැක්වීම. බුදුන් වහන්සේ ඊට වඩා සියුම්ව බෙදා දක්වනවා මේ ඔබව. ඒ හරිනම් පිළිගත යුත්තේ ඔබ ළඟ තිබෙන නිසා. ඔබට පෙනෙන්නේ මෞකසෙන් බිහි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයා. තථාගතයන් වහන්සේ වදාරන්නේ ওই පුද්ගලයෙක් නෙමෙයි, සිතයි කයයි දෙකක්. ඕකේ ප්‍රධාන බලය පවතින්නේ කයට නෙමෙයි සිතට. සිත තමයි කය වචන තුනින්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඔබ පුද්ගලයෙක් වුණාට ඔබ ලෝකෙත් එක්කලා සම්බන්ධතාව වත්තන්නේ පුද්ගලයෙක් වශයෙන් නොවේයි. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන්. ద్వාර පහකින්. මේ ద్వාර පහෙන් අපි කතා කරන ලෝකේ රූප බලනවා, සද්ධානවා කියනකොට බුදුන් වහන්සේ වදාරනවා මේවට සිත පිහිටනවා. මේ දොරවල් පහට සිත පිහිටනවා. අන්න දොරවල් පහට පස් ආකාරයෙන් හමු වෙන අරමුණු රසය අනුභව කරනවා සිත. ඇහැ නෙවෙයි, ඔබ නෙවෙයි.
ඒවා වෙනස්මාන. අර ඔබ ඉගෙන ගන්න සාමාන්‍ය දෙයට වඩා එහා ගිය වෙනස්මාන. දැන් මෙන්න මේ සිත පිනවන්ට යාම තුළ ඇතිවෙන්නා වූ වැරදීමක් ඔබට දුක් ගෙනත් දෙන්න පටන් ගන්නවා. එතන වැරදීමක් සිදු වෙනවා කියලා පෙන්නනවා. ඒවා සමග ඇලී ගැටි ඒවායේ සැප තේනවායි කියලා නැවත නැවත විඳීමේ ඕනකමකින් යුක්ත වීම. එතකොට මේ කියන කතාවේදී ඔබ මෞකසින් බිහි වී ජීවිතාසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් යන සම්මතයට හරි වුණාට ආහාර ගන්න කයක් කනුවත් එදා තිබුණ කය අද නැහැ කයේ හැඩය තිබුණාට. ඔය ඉස්සරට වඩා දැන් කෙට්ටුයි මහතයි එහෙම කියලා කතා කරන්නේ සිරුර වෙනස් වෙන නිසානේ. රාමුවක් තුල. එහෙම නෙමෙයි තථාගතයන් වහන්සේ. සිත කියන එක මේ මොහොතේ හටගෙන නැසෙනවා. ඊළඟ මොහොතේ හටගන්නේ තවත් සිතක්. අර සිතෙන් මේ සිතට මොකුත් එන්නේ නැහැ. වඳුරෙක් එක අත්තක් අතහැරලා අනික අල්ලා ගන්නකොට මුල්ලත් එන්නේ නැහැ ඊළඟ අත්ත අල්ලා ගන්නවා. ඒකෙන් පනිනකොට ඒක අතහැරලා ඊළඟ අත්ත අල්ලා ගන්නවා. වඳුරා අත්තකට අත්තට පනින්නාසේ ඔබ සිත ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට සිතින් අල්ලාගෙන යනවායි කියලා පෙන්නනවා. එතකොට මෙන්න මේ සිද්ධිය අනිකුත් සමයන් වල උගන්වන්නේ නැති පරිදි මේ ඔබ පිළිබඳ මේ විවරණය බුදුන් වහන්සේ වෙනත් ආකාරයකට පෙන්නනවා. ඒ තමයි ඔබ පරිහරණය කරන්නේ කයක් සිත පාවිච්චි කරන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් කරන්නේ රූපය ශබ්දේ ගන්ධ රස ස්පර්ශය විඳින එක ඒ විඳින්න ගිහින් කරන වැඩේ වර්ධින හැටි පෙන්නනවා. විඳින්න ගිහින් කරන වැඩේ මුලා වෙන හැටි. අන්නේ මුලා වීම තමයි ඔබට දුක් ගෙනත් දෙන්න පටන් ගන්න. නැත්නම් අර ඔවා දීලා තියෙන්නේ බලන්න කියලා එහෙම ඒ වෙලාවට බලලා අඳුරගත්තට ප්‍රශ්නයක් නැහැ. බලලා ඒවා හඳුනා ගැනීම වෙනම කාරණයක්. ඒවා පිටපස්ස ලුහු බැඳීම තවත් එකක්. අන ලෝකයාට හිතෙනවා මේ බාහිර වස්තු ලෝක තියෙන්නේ කියලා එකක් දෙකක් තුනක් තෝරගෙන ඊ පස්සේ පන්නනවා ලුහු බදිනවා. සැප හොයන්න. රූපයේ පිටුපස, ශබ්දයේ පිටුපස, ගන්ධයේ පිටුපස, රසයේ පිටුපස, ගීතයේ පිටුපස, ස්පර්ශයේ පිටුපස එක එක පුද්ගලයා ලුහු බඳින්න තෝරා ගන්නවා. සුරාව පිටුපස. ඒ උන්ට තිබෙන නිසා. නමුත් ඒ ගමන ගියාය අපි නම් දකිනවා කිසිවෙක්. පරමාර්ථයට පැමිණීමේ කෙලවරට පැමිණීමේ වෙරළට ආවේ නැහැ කවුරුත්. බොහෝ දුර යම් යම් දේවල් හොයන ගියායට පෙනෙන්නේ තව එහා තියෙනවා කියලා. ලබාගත් එකේ නැහැ තව එහායින් තිබෙනවා කියලා පේනවා. මේ නිසා මේ ලබාගත් එකේ නැති එක හොයන්න උන්නතිකාමයටපත් වෙලා ඊට එහාට සෑම පැත්තකින්ම උන්නතිකාමයටපත් වුණා වූ පිරිසක් තමයි ලෝකේ ඉන්නේ. ලැබුණ එකේ නෑ ඊට එහායින් හොයන එක. මම හිතන්නේ ලද දෙයින් සෑහීමටපත් වෙනවා කියලා කියන අර මිරිඟුව පිටිපස්සේ යන එකට නෙමෙයි ඔය ලැබුණ එක ප්‍රමාණවත් කියලා හිතන එක. නමුත් පෘථග්ජන සමාජයේ කිසිවෙක් ලැබුණ අධ්‍යාපනය, ලැබුණ රැකියාව, ලැබුණ සම්මානය, ලැබුණ වැටුප, ලැබුණ කිසිවක් වලින් ප්‍රමාණවත් වශයෙන් සතුටටපත් වෙන්නේ නැහැ. දැන් ඔබට මෙතනදී අලුත් දෙයක් හඳුනා ගන්නට ලැබෙනවා. ඔබ සඳහන් කරන මම වෙනකොට බුදුන් වහන්සේව සඳහන් කරන මම. ඒක දෙකක් නේ. මේක එකක් කරගත්ත එකේ වැරද්ද තමයි මේ සමාජයට බලපාලා තිබෙන්නේ. මෞකසෙන් බිහි වී ජීවිතාවසාන දක්වා ජීවත් වෙන්නේ කවුද මම? ඒ මම නෑ කියන්න තමයි බුද්ධ ආගම ගන්නන්න හදන්නේ අපිට. මේ කයින් පුද්ගලයෙක් සිටියදීම. ඒක තමයි වැරදුන තැන. බුදුරජාණන් වහන්සේ පාලියෙන් උගන්වන්නේ කය මම කියලා නෙවෙයි. ඒතම් මම කියලා. එය මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්ම. මේ එය කියන එක ඒ මොහොතට හමු වෙන දෙය. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හමු වෙන දෙයට තමයි එය කියන්නේ.
ඒ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශය කියලා ගත්තත් කමක් නැහැ. ඒ පව, ඒ පින, ඒ ධානය කියලා ගත්තත් කමක් නැහැ. ඒ ලෝභය, දේශය, මෝහය කියලා ගත්තත් කමක් නැහැ. මෙන්න මේවා චිත්තාභ්‍යන්තරේ රෝපණය වී යලි මතු වෙන්න පටන් ගන්නවා. චිත්තාභ්‍යන්තරේ බීජයක් වශයෙන් රෝපණය වී නැවත මේවා සිතට එන්න ගන්නවා. දැන් බලන්න ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛර වැනි කාරණා සිත අභ්‍යන්තරේ රෝපණය වී හේතු වශයෙන් එන එක සැපද කියලා? අනේ ක්ලේශ ධර්මයන් නැවත ඉපදීමේ දුක ඔබ දිවා රාත්‍රී දෙකේ දැවෙනවා. ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්. ඔන්න බුදු සමයේ දුක. නැවත ඉපදීමේ. නැවත උපදින්නේ කොහොමද? තරහ නැවත උපදින්නේ තරහ තැබුවොත්. අන්න හින්දා ඔබ මේවා තබලා නැවත උපදවා ගන්න හදනවා. එතකොට මෙලෝ වශයෙන් තැබුවොත් මෙලෝ වශයෙන්ුත් නැවත උපදිනවා විතරක් නෙවෙයි ශරීරය අතහැරනකොට නැවත උපදින්නට පරලොවටත් මේක බලපානවා. එනිසා මේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නැමැති දේවල් නැවත ඉපදීමට තබලා ඔබ ඒවා උපදවාගෙන දිවා රාත්‍රී දෙකේ එමෙන් දැවෙනවා. ඒක දුක බව තේරුම් ගන්නෙ නැහැ. බත් කන්න නැති එක, බඩගිනි එක, වතුර පිපාසය දුක කියලා හිතන් ඉන්නවා. නමුත් ඒවා පුංචි දේවල්. ඒවා ලෝකයට තේරෙන දේවල්. ඕනෑම ආගමකින් තොරව උසිය කැක්කුම දුකයි, දත් කැක්කුම දුකයි, බඩ රිදෙන එක දුකයි කියන්නේ ඕන කෙනෙක් දන්නවානේ. සාමාන්‍ය දුක. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා සංඛාර දුක්ඛ කියලා එකක්. ඒක සිතේ. ඒක ඇති වෙනවා මෙන්න මෙහෙම. යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය. සංඛාරංච නිරෝධේන අත්දුක්ඛ සම්භවෝ. ඔන්න ඒ බුදු වදනක්. මිනිසුන්ට යම් දුකක් හට ගන්නවා නම් ඒ සංඛාර ප්‍රත්‍ය වීමෙන්. අනාරේ සංඛාර ප්‍රත්‍ය කරන එක, සංඛාර රැස් කරන එක ඔබ පු탁ජනෙක් වශයෙන් කරන දෙයක්. ඒ නිසා ඔබට ඒකේ විපාකෙ හිමි වෙනවා. බුදුවරු පැහැදිලි කරන්නේ සංඛාරංච නිරෝධේන. සංඛාර රැස් කිරීමකට නිරෝධ කරන්න පුළුවන් නම් දුක් කෙලවර කරන්න පුළුවන් කියලා. ඒ ආර්ය සත්‍යයක්. අන්න ඒවට සමන් දෙන්න ඕන. ඒවට සමන් දීමේදී ඔබට පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය වෙන හැටි සහ පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන හැටි ඉගෙන ගන්න ඕන. එහෙම නැත්නම් දුකත් හේතුවත් නැති වූ තැනත් ඉගෙන ගන්න වෙනවා. ඒක දුකත් හේතුවත් ඔබේ ජීවිතයේ තියෙනවා නැති වූ තැන මාර්ගයට ඔබ යන්න වෙනවා. ඔබ කර්ම රැස් කරමින් ඉන්නවා. ඒක පාප කර්ම හෝ පුණ්‍ය කර්ම හෝ ධාන කර්ම වලට අහු වෙලා උපාදාන වෙනවා. කර්ම මාර්ගයේ හොඳ එකක් තොරණ යන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔබට බුදුන් නැත යන්න නම් කර්ම මාර්ගය තුල පාරක් නැහැ. කර්මක් ක්ෂය කරන කර්මය කියලා එකක් තියෙනවා. ඒක ඉගෙන ගන්න වෙනවා. මම මේ පෙළවල් කීපයක් කියන්නේ. එකයි ඕන. එහෙම නැත්නම් ඔබ කවදා හරි මැරෙනවා කියලා හිතන් ඉන්නවා. ඒකට මතක් කරන එක මරණ සතිය කියලා උගන්වනවා මේ රටේ. නෑ. එහෙම කරපුව කවුරුත් මෙතෙන්ටපත් උනේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මරණ සති වික්කවේ භාවේත අමතෝ ගදාමත පරිවසාන. මහණේ මරණ සතිය භාවිතා කරනවා නම් ඔබ නිවනට බැසගත්තේ වෙයි, නිවන් කෙලවරට ඇත්තේ වෙයි. ඒ කවදා හරි මම මහලු වෙනවා මැරෙනවා කියන එකෙන් නන් නෙවෙයි. ඒ පිළිබඳ මරණ සති සූත්‍රය අපි පැහැදිලි කරලා තිබෙනවා. ඔය වගේ තවත් කරුණු තියෙනවා. මේ පෙලක් ඔස්සේ යන්න වෙනවා. සතිපට්ඨානය කියලා වචනයක් තියෙනවා. උන්වහන්සේ වදාළ පරිදි දිනු කරන සිහියක් තුලින් මේ ඇල්ම අයින් කරලා ගැලවෙන තැනට පාර හදලා දෙනවා. බැඳීම වෙනුවට ගැලවෙන්න සතිය උදව් කරනවා. මම හිතනවා ඔබ මේවා අසා තිබෙනවා නම් තේරෙනවා කියලා. නැත්නම් මේ එක ක්‍රමයක් දෙකක් ඔබට ජීර්ණය වනතුරු ඔබට වැටහෙනතුරු සවන් දෙන්න වෙනවා. එය දේශකින් වහන්සේගේ දැනුම වෙලා බෑ, පොතේ දැනුම වෙලා බෑ, ඔබේ දැනුම බවට පත් වෙනවා. ඒ නිසා ඒකට කියන්නේ දැනුමට එහා ගිය දැක්මක් කියලා. දැන් උන්වහන්සේ මෙතනදී අපි මේ කෙටියෙන් ගන්නවා තා මිනිත්තු කිපයක් තිබෙන නිසා මිනිසාට පංචස්කන්ධ පරිහරණයට බලපත්‍ර දී තිබියදී
ඔහු පංච උපාදානස්කන්ධේ නැමැති වරදකට අහු වෙනවයි කියලා උන්වහන්සේ වදාරනවා. අන්න ඔබ තුල සිදුවෙන දේ මේක තේරුම් ගන්න වෙනවා. උන්වහන්සේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියලා මේ පංච උපාදානස්කන්ධය කියන එක හදාගත්තොත් නම් ඒක තුල තියෙන දේ තමයි ඒ පංච උපාදානස්කන්ධේ. ඒ කියන්නේ ඒක ජීවිතය හෝ ශරීරය නෙමෙයි ඒ මොහොතේ ඇසෙන් කනෙන් නාසයෙන් හටගන්නා වූ එකක්. ඒක තුළ තමයි ඔය ලෝභෝච දෝසෝච මොහොත ව්‍යාධි ජරාච මරණම් පිච්ච ශෝකමේව පරිදේව දුක්ඛම් පිච්ච දෝමනස්සං උපායාසේක දස කියලා අග්ගි ගිනි ටිකක් තියෙන්නේ. අන්න ඒවෙන් තමයි මිනිසා දැවෙන්නේ. මේකට වර්තමානයේ දෙන පදේ තමයි ආතතිය, පීඩනය. කොතරම් බලවත්ද? හෘදයේ නහර පුපුරනවා. හෘදය අක්‍රිය වෙලා මැරිලා වැටෙනවා. සීනතිලා වැටෙනවා. ඔබ ඒ වඳු මානසික පීඩාවකට පත් වෙලා තිබෙනවා නම් ඔබ ඒන් කොතරම් විඳවනවද කියලා තේරෙවි. ඔය සිද්ධියේදීම ඔබ මුහුණ දීපු සිද්ධියේදීම ඕක නැතුව ඉන්න පුළුවන් එකට කියනවා නිවන් සැප ලබලා ඉන්නවා කියලා. අර අටලෝ දහම පෘථග්ජනයින්ට දුක් ගෙනත් දුන්නට ආර්ය ශ්‍රාවකෙට දුකක් නැහැ කියලා පෙන්වන්නේ ඒකනේ. සිද්ධිය ඒකමයි. නමුත් මේ පීඩණය නැහැ. ඒ නිසා මේක සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානං සාසනං. සිත හදන දහමක්. බොහෝ දුර සිත වරද්දාගෙන ගිහින් දැන් ඒක හදන්න වෙලා තිබෙනවා. ඒ නිසා පංච උපාදානස්කන්ධයක්ම යමෙක් පරිහරණය කරයිද ඔහු දුක් විඳිනවා. ඒක පමාද විහාරිත්‍ය කියලා පෙන්නනවා. පංච උපාදානස්කෙන් මිදෙන මඟ භාවිතා කරනවා නම් ඔන්න බුදුන්ට සවන් දී ගැලවෙන මාර්ගය යනවා. පංච උපාදානස්කන්ධේ පාවිච්චි කරන එකට පමාද විහාරී කියලා කියනවා. එයින් මිදෙන්න කටයුතු කරනකොට අපමාද විහාරී කියලා කියනවා. එතකොට බුදුන්ගේ මේ දහම තේරුම් නොගත්ත පුහුදුන් ඔක්කොම පමාද විහාරීන් උන්ට අර ලෞකික ලැබෙන සැප ඇරුණාම ලෝකෝත්තරයට අතදි කරන්න තරම් වරමක් නැහැ. අපමාද විහාරීක් වෙන්න වෙනවා. විහාරී කියන්නේ වාසය කරන කියන එක. එතකොට දුකට පත්වීම වෙනකොට දුකින් මිදීමේ මඟ අනුගමනය කරන්න වෙනවා. මෙයාට බුදුන් වහන්සේ තමන් වෙතේ නාය සෙවත් පටිසෝතගාමීන් කියලා පෙන්නනවා. අර මාර්යා වෙත යන අයට අනුසෝතගාමීන් කියලා නමක් තියලා තියෙනවා. නම් ඔබ ආගමක් ඇතත් නැතත් ඔබ අනුසෝතගාමීෙක්. නමුත් බුදුවරු දේශනා කළා වූ මාර්ගෝපදේශකත්වයේ අනුශාසනාව ගත්තම ඔබට ආපහු යන පාරක් හම්බ වෙනවා. ඒ ආපහු යන පාර වඩන්න ඕන, වැඩි දියුණු කරන්න ඕන. ආපහු යන පාරේ ආරම්භයට සෝවාන් වෙනවා කියලා කියනවා. එහාට යනකොට සකෘදාගාමි අනාගාමි අරිහත් කියලා කියනවා. ඒ ආපහු යන පාර පටිසෝතගාමි. එතකොට ඒක තුල දුක් වලට හේතු ඔබේ සිතින් ඉවත් වෙලා යනවා. දුක් වලට ඉවත් වීමෙන් දුක් නැතුව යනවා. අර අරිහත් කියන තැනට යනකොට සම්පූර්ණයෙන්ම බුදුන් හම්බ වෙලා තියෙන්නේ. ඒ බුදුන් නැත යන පාර. දෙපයින් යන ගමනක් නෙවෙයි ඒක. දැසින් දකින බුදුන් කෙනෙකුත් නෙවෙයි. අන්න එහෙමයි මේක ත්‍රිපිටකය තුල විස්තර කරන්නේ. මේ පිළිබඳ අදාළ වචනවල අරුත ඔබ වටහා ගැනීම තුළින් ඔබට තේරෙන්න ඕන ඔබ තුල වෙමින් පවතින දේ ඔබට දුක්පත් බුදු ගෙනත් දෙන්නේ කියලා. ලෝකෙ නෙමෙයි ඔබට තුල වෙමින් පවතින දෙයක් තියෙනවා ඒ නිසා දුක් ගෙනත් දෙනවා. හින්දා ප්‍රමාදෝ මච්චනෝ පදං කියලා ඒකට පදයක් බුදුන් වහන්සේ යොදනවා. මරණයට මඟ ප්‍රමාදය. ඒ පාරෙන් අත මිදිලා අර සෝපාකට සුනීතට සේරට වඬ ගැහුවේ ওই පාරෙන් අත මිදලා අර පාරේ යන්න. ඔබටත් ඒ පාරේ යන්න තමයි බුදුන් වහන්සේ මේ සදහම් එලි කරලා තියලා පරිස්සම් කරන්න ක්‍රම යොදලා ඔය ආරක්ෂා කරලා තියෙන්නේ ඒක හොයාන ඒ පාරේ යන්න. එතකොට ඒකේ සඳහන් කරලා තියෙනවා බර කියලා වචනයක්. බර හදා ගන්නවා පෘථග්ජනය. ජීවිතය තුළම බර විම තියෙනවා ඔය පාරේ යන අය. බාරාහවේ පංචස්කන්ධා කියලා ගාතාවකින් තියෙනවා ඕක. බාරාදානං දුකං ලෝතේ බාරානික්කපනං සුඛං කියලා. බාරාහාරංච පුග්ගලෝ.
බර පංච උපාදානස්කන්ධේ බර ගෙනියන්නේ ආ පුද්ගලයයි බරට කරගැසීම දුකයි බර බිම තැබීම සැපයි. ඒ බර පදේ ගත්තත් හරියනවා. දැන් ඔබට බරක් ගත්තාම මේ බර කරදරයක් නේ. නමුත් බිම තැබුවොත් ඒකේ බර දැනෙන්නේ නැහනේ. මේ බර ලෝභ දේශ මොහ වල බර සතර බර. පසුව ජීවිතෙන් පසුව නෙමෙයි ජීවිතේදීම බහා තබා ජීවත් වෙන්න පුළුවන්. එවිට මං හිතන්නේ සිනාමූසුම හොන ඉවත් වෙන එකක් නැහැ. බාහිර ලෝකෙ සිදුවෙන දේවල් කම්පණය බලපාන එකක් නැහැ. දැන් ඔය වාහනවල තියෙනවානේ shock absorber කියලා එකක්. හොදවලට හයි කරලා. ට්‍රැක්ටර් එක එහෙම ගියොත් එහෙම වලවල් වැටෙනකොට උඩු ඉස් වෙනවා පල්ලට වැටෙනවා ඒ බලපානවා කම්පණය. නමුත් මෑත දිහා දා කරගත්ත සුඛෝභෝගී වාහනවල කම්පණය බාර ගන්න වෙනම දුන්නක් හයි කරලා තිනවා අපි වාඩි වෙලා යන පුටුවට දැනෙන්නේ නැහැ. කම්පණය පාරේ තියෙනවා අපිට දැනෙන්නේ නැහැ. අන්න ඒ වගේ එකක් මේක. අටරෝදහම ලෝකේ තියෙනවා අපිට දැනෙන්නේ නැහැ. මෙන්න මේ තැනට එන්න අදාළ කරුණු පැහැදිලි කරන අයගේ ඇසුර ලබාගෙන ඔබට අදාළ මට්ටමට වැටෙනුරු ධර්ම දේශනා කීපයක් අහන්න වෙයි. එකක් දෙකක් තුනක් නෙමෙයි සමහරට 20ක් 30ක් අහලා තිබෙනවා නම් ඊට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා. සුතවතා කෝපනායස්මා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාව. ඇහැව්වනම් අහලා තේරුම් ගත්තා නම් දැන් මොකද කරන්න ඕන? ඇහුවනම් වෙන්න ඕන දේ වෙමින් පවතින දේ තේරෙනවා වෙන්න ඕන දේ තේරෙනවා. දැන් වෙන්න ඕන දේ කරන්න. සුතවන්ත වුණායින් පස්සේ ඊට පස්සේ වෙනවා මේ පංච උපාදානස්කන්ධේ අනිච්ච දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ එහෙම බලනවා නම් බුදුන් වහන්සේ වදාළ පරිදි සෝවාන් සකෘදාගාමි අනාගාමි පිළිවෙලින් බුදුන් වෙත යනවායි කියලා. ඒ අර සුතවන්ත භාවයටපත් වෙලා ඉන්න වෙනවා ධර්ම ශ්‍රවණය කරලා. මේ තමයි ඔබට පැයක කාලයක් තුළ පැහැදිලි කරලා දෙන්න පුළුවන් විදිය. මම හිතන්නේ අලුතෙන් සවන් දෙන අයට පාලිතරම් පාවිච්චි කළේ නැතුව මම මේ පෙන්නුවේ බුදුරු හෙලි කරන දේ ඔබ තුලින් දැක ගන්න ආකාරය. එතකොට ජීවිතේමයි මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ උපාදානේ නැති විට දුක් නැත. ඒ ඔබ තුලින් දකින්න පුරුදු වෙන්න. ධම්මස පාදා ගැනීමට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ නිමා කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනය සඳහා සැදැහි දායකත්වය දරනු ලබන්නේ වැලිමඩ නැදුන්ගමුව යායගෙදර පදිංචි නන්දන රාජපක්ෂ මහතා ඇතුළු සහෝදර සහෝදරයන් වන කල්යාණී දයා වසන්තා යන අය සහ දූදරු පිරිස විසින්. අරමුණ 2021 අගෝස්තු මාස 22 වන දින මේ පරලෝව සැපත් එනිසා ඉදිරි සිංහ මෑණියන්ට 2004 දෙසැම්බර් මාස 23 දින මේ පරලෝව ගිය පීඑස් පීටර් සිල්වා පියාණන්ට සහ පවුලේ නමින් මේ පරලෝව සැපත් සියලු ඥාති හිඳ විත්‍රාදීන්ට ධර්ම දේශනාමය කුසලයේ අනුමෝදන් වේවා. එවුන්ගේ ජීවිතය සැප පිණිස වේවා. මතු භව දෙකදී මිනිසත් බව ලබා ධර්මයේ වටහාගෙන නිවන් සුව හෙළි කර ගන්නට හේතු වාසනා වේවා. මොකද මේ ධර්ම දේශනාවක් කරලා දෙන පිණින් නිවන් දකින්න පුළුවන් නම් බුදුබණ ඕන නැහැ. මේ තරම් විශාල 18000ක් සූත්‍රවල මාර්ගයක් ඕන නැහැ. එහෙනම් මේ යන කල් ඉඳලා ඔක්කොටම තියෙන්නේ පින් දෙන එක විතරයි. එහෙම හිතනවා මේ සමාජයේ. ඒකයි මම මේ වගේ වදන් ආශ්‍රයෙන් ඒවා කියලා දෙන්නේ. ගරුණීය දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය චිර ජීවන ලැබේවා. ඔයත් එහෙම ඉන්න පුළුවන් තාක්කල් ඔබට මගේ කටින් වැඩක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඒවා අතහැරලා ඉන්න වෙනවනේ. එසේම සියලු ලංකා වාසීන්ට හා ලෝක වාසීන්ට නිදුක් නිරෝගී චිර ජීවනයේ සැලසේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිස මෙම පුණ්‍ය කුසලයේ උපනිශ්‍රේ වේවාට වඩා ධර්ම ශ්‍රවණේ අවබෝධයේ හේතු ආසනාව වේවායි කියලා අපි පතන්නේ. ඒ නිසා ඔබගේ යහපත් පැතුම් සඵල වේවා. පරලොස්සපත් ඥාතීන් සුවපත් වේවා. අවශ්‍ය නම් පින් අනුමෝදන් වේවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔබ සහ සරලව අලුතින් සවන් දුන්න ඔබ හැම දිනාට ජීවිතය තුළ පවතිනා වූ සදහම් මඟ විවර කරගෙන ඉහාත්ම වශයෙන්ම බුදුන් වහන්සේලා සැනසුන මේ නිවීම අත්විඳින්න ඔබට එහෙම නැත්නම් බුදුන් වෙත යන්නට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ
නිබ්බානං